රාගක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං. දරුවන් සරණයි. අද උතුම් වූ පොසොන් පුන් පොහොයේ දවසේ අප මේ සීල සමාදාන වැඩසටහනේ ධම් දේශනාමේ වැඩසටහනේ දෙවන භාගයේදී මුණ ගැහෙන්නේ. ආරම්භයේදීම කියන්න ඕන වැදගත්ම කාරණාව තමයි රාත්‍රී 7 විතර වෙනකොට අපි මේ වැඩසටහන නිශ්චිත වශයෙන්ම අවසන් කරනවා කියන නිගමනයේමු. නැත්තම් වෙන්නේ මොකද? උපාසක අම්මලා සිල් රෙදි කරේ තියාගෙන දුවන්න පටන් ගන්නවා. ටිකක් වෙලා යනකොට. ඇයි? අගක් මූලක් පේන්නේ ධර්මදේශනාවේ. කොච්චරලා තියයිද දන්නේ නැහැ හාමුදුරු. හෙට එළි වෙනකම් බණ කියයිද දන්නේ නැහැ. ඒ නිසා හවස 4-5 වෙනකොට පැන ගන්න එක කෝකටත් හොඳයි කියලා ධර්මදේශනාවේ භාගයක් යනකොට උන්දලා ගෙදර. ඒ නිසා හරියටම රෑ 7ට අපි ධර්මදේශනාව, ඒ කියන්නේ සියලු වැඩ කටයුතු අවසන් කරනවා කියන එකඟතාවයෙම. එතකොට හැමෝටම සුවයි. ඒ නිසා අවසානයේ තෙක් රැඳෙන්න මේ සියලුම දෙනා ඊළඟට අපේ මේ දානමාන කටයුතු වලට සම්බන්ධ අපේ කලන මිතුරු එකතුව පින්වතුන් මෙතන සිල් ගන්නාව අපේ මේ පින්වතුන්ට පින්වතියන්ට එහෙම නැත්නම් මේ උපාසක උපාසිකාවන්ට යම්කිසි පරිත්‍යාගයක් සිද්ධ කරනවා. ඒකත් ලබා ගන්න ඕන නිසා ඒ සියල්ලටම වඩා ශ්‍රී සද්ධර්මීය මනවින් ශ්‍රවණය කරන්න ඕන. ඒ නිසා අවසානයේ තෙක් රැඳිලා ඉන්න කියලා කරුණාවෙන් මතක් කරනවා. අද වගේ දවසක්වත් බැරි නම් ඔබට ඔබගේ ජීවිතය වෙනුවෙන් වෙන් කරන්න මොකද්ද ඔය ගත කරන ජීවිතේ තේරුම? වසර කෝටි ගණන් තිස්සේ අනන්ත කාලයක් දුක් විඳලා නිවන් දකින්න. ඒ උදෙසා වැරවෑයම් කරන්න මාසෙට එක දවසක් වන පොහොය දවසවත් වෙන් කරගන්න දෙන්නේ නැත්නම් නිදහසක් ඔය ගෙදර මාරයෝ ටික අදමත් හරින්න. තවත් මොන ආදීනෝ බලන්න දොයිට වඩා. කවුද ඔච්චර විනාශයක් කරන්නේ ඔබේ ජීවිතේ මේ සංසාරේ? කවුද ඔච්චර විනාශයක් කරන්නේ? ඔබේම ගෙදර ඉන්න මිනිසු තරම්. එහෙම බැලුවොත් ඊට පස්සේ කවුරු හරි අඥානියෙක් ඇවිල්ලා මට ඉස්සරහට කියයි ගෙදර ඉන්නේ ඔක්කොම මාරයෝ කිව්වා කියලා දැන් පොල්ලක් අරන් ගෙදර මිනිසුන්ට ගහනවා කියලා. පිස්සු ඇදිලා. ඒ වගේ පිස්සෝ මේ බණ අහනවද? සංසාරේ වසර කීයක් දුක් විඳද පෙරුම් පෙරුවද දසපාරමිතා පූර්ණේ කළාද නිවන උදෙසා ඔබ තමා වෙනුවෙන් ඒ ස්වార్థය පරාර්ථය දෙකම සාධනය කරන ඒ සදාතනික සැනසීම උදා කරගන්න ඔබට දවසක් ඉඩ හරින්නේ නැත්නම් මේ මිනිස්සු ගෙදර බිරිඳ හෝ ඒවා සැමියා හෝ ඒවා ඒ මාර්යා කියලා පේන්නේ නැද්ද? ඒ නිසා ඒ අය දැනගන්න ඕන මාර්යෝ වෙන්නේ නැතුව ආර්ය ශ්‍රාවකයෝ බවට පත් වෙන්න. එතකොට කාටවත් සහජීවණයෙන් ජීවත් වෙන්න පුළුවන්. බොහෝ දිනාගේ දුක තියෙන්නේ ගෙදරමයි. අද දේශනාවේ සම්බන්ධයෙන්මයි. එකයි මං කිව්වා අද කවුරුත් මේ දේශනාවට කන් දෙන්න. මේ ධර්මයේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළොත් නේ ඉස්සෙල්ලම දැන් ගොඩක් අයට තර්කවාද නැగిලා ඉන්නේ. ඒ කියන්නේ යම්කිසි ධර්මයක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනකොට තමයි මෝඩ මිනිසු තර්කවාද කරන්න යන්නේ. කාමයේ අත්හරින්න කිව්වහම ඉතින් ඒ අය නම් කියයි අපි කොහොම කරන්නද කියලා අහනවා මෝඩකමට. එතකොට කාමයේ දුකයි කියලා පෙන්වලා දුන්නාම නොඑක් තර්කවාද නගමින් මාර්යා ධර්මයේ මග හරිනවා. හැබැයි ගිහියෙක්ගෙම කටින් අහගත්තාම තමන් විඳින දුක තමන්ගේ අඥානකම නිසා එතකොට ඔන්න නිරුත්තර වෙනවා. කට උත්තර නැති වෙලා යනවා. ඇයි ගිහියෙක්මනි දැන් කියන්නේ කාමයෙන් මෙච්චර දැන් අපේ පින්වතුන් හිටී ගමන් ඔය ප්‍රශ්න හද්දි කියන්නේ මෙහෙම දුක් විඳිනවා අර එහෙම දුක් විඳිනවා. එතකොට ආයෙ තර්කවාද කරන්න ඉන්නේ. ආස්වාදයේ හේතුවෙන් දුක් විඳිනවා. තර්කයෙන් දකින්න යනවා. ඥාණයෙන් දකින්න නැතුව කියන බණ. ඒ නිසා අද විශේෂ සූත්‍රයක් ඔබට ඉදිරිපත් කරනවා. දැන්
මේ කාමයේ හේතු කරගෙන කාමයේ කිව්වේ සංකල්පිත රාගය. නෝත් අපි හිතින් මවාගෙන තියෙනවා හදාගෙන තියෙනවා. හදාගත්තා කිව්වට ඇත්තටම හිතලා මම මෙහෙම සංකල්ප හදා ගන්නවා කියලා හදාගත්ත එකක් නෙවෙයි ඒක. ක්‍රමානුකූලව ජීවත් වෙනකොට කුඩා කාලේ ඉඳලා මේ ජන සමාජය ඇතුලේ, පවුල ඇතුලේ, පාසල ඇතුලේ, පන්සල ඇතුලේ, සමාජය ඇතුලේ, නොඑක් ආයතන ඇතුලේ ක්‍රමානුකූලව අර කුඩා දරුවෙක් වැඩිලා එනකොට එයා මුහුණ දෙන ජීවිතය ඇතුලේ, එයාට මුණ ගැහෙන අත්දැකීම් ඇතුලේ, එයාට මුණ ගැහෙන මිනිස්සුන්ගේ ඇතුලේ, මිනිස්සුන්ගේ අදහස් ඇතුලේ තියෙන අදහස් එකතු වෙලා හැදෙන ඔහු තුල අදහස් මාලාවක්, සංකල්ප මාලාවක්. ඒකට තමයි කියන්නේ සංකල්පිත රාගින හොත් කාමී කියලා. ඒක රටින් රටට, පුද්ගලයාගෙන් පුද්ගලයාට, සමාජයෙන් සමාජයට වෙනස් වෙනවා. හැබැයි අවසානයේ සංකල්පිත රාගයේ ස්වභාවය වෙනස් වුණාට පරමාර්ථය එකමයි එහි. ඒ කියන්නේ ආස්වාදේ. හැමෝගෙම හිත ඇතුලේ තියෙනවා මේ විදිහට කටයුතු සිද්ධ වෙනවා නම් හොඳයි, සැපයි. මේ ආකාරයෙන් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම මෙන්න මේ හැඩතල තියෙන මේ ස්වභාව ඇති මේ ලක්ෂණ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම ඇසුරු කරන්න ලැබෙනවා නම් කොච්චර සැපයිද මනාපයිද. මම හිතන දේ හරියනවා නම්, මගේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා නම්, මම බලාපොරොත්තු වෙන රූපේ මට ලැබෙනවා නම්, මම බලාපොරොත්තු වෙන සිහින මාලිගාව ඉදි කරගන්න පුළුවන් වෙනවා නම්, මම බලාපොරොත්තු වෙන සිහින වාහනය මිලදී ගන්න පුළුවන් වෙනවා නම්, මගේ සිහින සැබෑ වෙනවා නම් කොච්චර සැපද, කොච්චර සැපද මේ වගේ රූපයක් එක්ක ජීවත් වෙන්න ලැබෙනවා නම්, කොච්චර සැපද මේ වගේ සද්දයක් හැමදාම අහන්න තියෙනවා නම්, කොච්චර සැපද මේ වගේ ගන්ධයක් විඳ විඳ ජීවත් වෙන්න තියෙනවා නම්, කොච්චර සැපද මේ වගේ රසයක් විඳ විඳ හැමදාම කාලය ගත කරන්න තියෙනවා නම්, කොච්චර සැපද මේ වගේ පහසක් එක්ක මුළු ජීවිතේම ගත කරන්න තියෙනවා නම්, කොච්චර සැපද මේ වගේ අදහස් හිත ඔහේ ඉන්න තියෙනවා නම්. ඔන්න සංකල්පිත රාගය. ඔකට තමයි කාමයේ කියන්නේ. ප්‍රති කාමයේ කියන්නේ රාගය කියන්නේ දෙකක් නෙවෙයි එකක්. සංකල්පිත රාගෝ, සංකප්පිත රාගෝ, පුරිසස්ස කාමෝ. සංකල්පිත රාගය තමයි කාමයේ කියන්නේ. රාගය කියන්නේ රාගය සංකල්පිතයි හැමතිස්සෙම. පුද්ගලයාගෙන් පුද්ගලයාට, සත්‍යයෙන් සත්‍යයට ආස්වාදයේ පිණිස ඇසුරු කරන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම වල වෙනසක් පවතින්නේ. පුද්ගලයාගෙන් පුද්ගලයාට, සත්‍යයෙන් සත්‍යයට මේ සතුට පිළිබඳ නොඑක් නිර්ණායක තියෙන නිසායි. කෙනාගෙන් කෙනාට සතුට නිර්ණායක, කෙනාගෙන් කෙනාට සතුට නිර්ණායනය කරගෙන ඉන්නේ. කියන්නේ නියම කරගෙන ඉන්නේ එකිනෙකාට ගැළපෙන විදිහට. සතුට තම තමන්ට සාපේක්ෂයි. හැමතිස්සෙම. සතුට තමන්ගේ සංකල්පයට සාපේක්ෂයි හැමතිස්සෙම. සතුට කියලා ලෝකයේ තුල සතුට කියලා පරම ධර්මයක් නැහැ. යථා ධර්මයක් නැහැ ලෝකයේ තුල සතුට කියලා. පරම ධර්ම එකයි තියෙන්නේ. යථා ධර්ම එකයි තියෙන්නේ. පරම සතුට නිවන. නිබ්බානම් පරමං සුඛං. පරම සෝයේ නිවන. එහෙනම් ලෝකයේ තුල තියෙන්නේ සංකල්පිත සතුටක්. ඒ කියන්නේ අපි හිතින් හදාගත්ත සතුටක්. සුද්ධ සිංහලෙන් කිව්වොත්. ඔය අපි තේරෙන භාෂාවෙන් ගැඹුරෙන් කිව්වොත් එimhe හිතින් හදාගත්ත කවට අපි හදාගත්ත නෙවෙයි. හේතුඵල වශයෙන් සකස් වුණා කියලා ඔබට පේනවනේ දැන්. කුඩා කාලේ ඉඳලා ජීවත් වෙනකොට අර අතදරුවා වශයෙන් අර ලෝකයට විවර වෙනකොට ඉස්සෙල්ලාම එක්කන් ඉන්නේ අම්මලා තාත්තලා දරුවට ලෝකෙ පෙන්වන්න කියලා අතදරුවන්ව. එදා ඉඳලාම අර සංකල්පිත රාගය තමයි වැඩෙන්නේ. ඒක හිතලා මතලා කරන දෙයක් නෙවෙයි අපි. අප තුල නිර්මාණය වෙනවා අපි දන්නේම නැතුව. එහෙනම් අන්න එකයි කියන්නේ නරක මිනිස්සු එහෙම ඇසුරු කරන්න එපා, පෞකාරය ඇසුරු කරන්න එපා කියලා. අයි අසේවනාච බාලාන. බාලය ඇසුරු කරොත් මොකද වෙන්නේ? මෙන්න මේ සංකල්පිත රාගය විෂම වෙනවා. විෂම සංකල්පිත රාගයක් වෙනවා ඊට පස්සේ. විෂම රාගය, විෂම කාමය. අන්න ඊට පස්සේ විෂම පාපය දෙනවා. ඔන්නෝම ගිහිල්ලා අවසානයේ නිරේක නතර වෙනවා. එහෙනම් අන්න බලන්න සංකල්ප වරද්ද ගත්තොත් එතනින් එහා පැත්තට සියල්ල විනාසයි. එහෙනම් මේ රාගය කියන්නේ සංකල්පයක්.
එහෙම නැතුව රාගය කියලා කියන්නේ මේ ඔබ තුල පවතින ඔබට නැති කරගන්න බැරි පුදුම සහගත අනේ කොහොමද මේ රාගය නසන්නේ? මහා පුදුමාකාර අద్భుත බලයක් නෙවෙයි රාගය කියන්නේ. රාගය කියන්නේ ඔබගේ අනවබෝධය නිසාම සංසාරය ගැන ඇත්ත දන්නේ නැති නිසාම යථාර්ථය ගැන තියෙන වැටහීම අඩු නිසාම ඔබ තුල පවතින සංකල්පිත වැරද්දක් රාගය කියන්නේ. සංකල්ප ගොඩක් වැරදි සහගත මිච්ඡා සහගත සංකල්ප ගොඩක් තමයි මේ රාගය කියන්නේ. මෙබඳු ආකාරයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඇසුරු කරන්නේ නැත්නම් සැපයි කියන එක සංකල්පයක්. ඒක හුදු සංකල්පයක්, හිස් සංකල්පයක්, අසාර සංකල්පයක්. ඇයි එහෙම කියන්නේ? මොන විදිහේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඇසුරු කළත් සැප නෙමෙයි උදා වෙන්නේ දුකමයි. රූපේ ස්වභාවය මොන වගේ වුණත්, සද්දේ ස්වභාවය මොන වගේ වුණත්, ගන්ධයේ ස්වභාවය මොන වගේ වුණත්, රසයේ ස්වභාවය මොන වගේ වුණත්, පහසේ ස්වභාවය මොන වගේ වුණත්, අදහස් වල ස්වභාවය මොන වගේ වුණත් අවසාන විග්‍රහය දුරුම වෙන්නේ දුක. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන දුක් කොට. ඒක වෙනසක් නැහැ. එහෙනම් මොන වගේ සංකල්ප පවත්වාගෙන ගියත් අවසානයේ ඉතිරි වෙන්නේ දුක විතරයි. මේ අඥාන ජනිය නොඑක් ආකාරයෙන් සංකල්ප ගොඩනගා ගන්නවා. ලෝකේ ධර්මීය ගැන වැටහීමක් නැති හිස් ජනියා මේ ආකාරයෙන් කටයුතු කළොත් සැප ඇති කියලා තාම හොයනවා සැප ලැබෙන ක්‍රම. ඒ නිසා තමයි දවස ගානේ දියුණු වෙනවා කියන්නේ. මොකද දියුණුනේ අහවල් දෙයක්ද? දියුණුනේ. මොකද දියුණු වෙලා තියෙන්නේ? දියුණු වෙන්නේ තව දුරටත් ඇහැ කන නාසය දිව ශරීරයේ මනස පිනවන ක්‍රම. ඒව තමයි දියුණු වෙන්නේ. තාම හොයනවා. මොකද සතුට? තාම හොයනවා සතුට. පුදුම දුකක් විඳිනවා. දැන් මේ බණ ටික අහලා ඉවර වෙලා මෙතනින් නැගිටලා ආයි යනවා. මොකටද සතුට හොයන්න? මෙච්චර අහගෙන ඉඳලා සතුට යනු මෙයයි පරම සතුට යනු මෙයයි කියලා ආයි ඔබ යන්නේ නැද්ද මෙතනින් එහා පැත්තට සතුට හොයාගෙන? ඒ කියන්නේ ඒ ඇහෙන ධර්මය බුදුරජාණන් වහන්සේගේ නමුත් ඒ ධර්මයේ පිළිගන්න තවදුරටත් විචිකිච්ඡා තියෙනවා නම්, ඒ ධර්මයේ පිළිගන්න තවදුරටත් සැකසංකා තියෙනවා නම්, අන්න එතනම තමයි පින්වතුනි මායාවේ ගැටේ තියෙන්නේ. එතනමයි සංසාර දුක ඉතිරිව පවතින්නේ. එතනමයි පවතින්නේ. එහෙනම් රාගය යනු ඔබ තුලම පවතින සංකල්පිත මිත්‍යාවක්, සංකල්පිත වැරද්දක්, සංකල්පිත මායාවක්, සංකල්පිත උගුලක්, සංකල්පිත මිරිඟුවක් රාගය කියන්නේ. රාගය කියලා එහෙම 아무තු බල ශක්තියක් නැහැ. රාගය කියන්නේ සංකල්පිත වශයෙන් ඇතිවන හැකියාවක්, ශක්තියක්. සංකල්පිත ශක්තියක් ඒක. ඒ සංකල්ප ටික දුරු වුණාට පස්සේ ඒ රාගය කියන ශක්තිය නිරුද්ධ වෙනවා. විද්‍යාවට හොයාගන්න බෑ ශක්තිය නිරුද්ධ වෙන්නේ කොහොමද කියලා. විද්‍යාව මේ හේතුඵල ධර්මයේ නොදකින නිසා මිත්‍යාවකට වැටෙනවා. ශක්තිය කිසිදා ෂේ කළ නොහැක, ශක්තිය අවසන් කළ නොහැක, ශක්තියක් තව ශක්තියක් බවට පරිවර්තනය කිරීමක් පමණය කළ හැක්කේ කියලා මිත්‍යාවකටපත් වෙනවා. මොකද හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති කියන ධර්මයේ දැක්කේ නැති නිසා. මේ ලෝකේ තියෙන සියලු ශක්තියින් රූපස්කන්ධයටයි ඇති වෙන්නේ. එහෙනම් විද්‍යාවෙන් දකින්න රූපස්කන්ධය විතරයි. නාමස්කන්ධය දකින්නෙම නෑ. යථාර්ථයේ 100%ක් නම් යථාර්ථයෙන් දකින්නේ 120යි විද්‍යාව. ඒකනොත් අංශු මාත්‍ර වශයෙන් 0.111 ඔහොම. ඒ තරම් කුඩා ප්‍රතිශතයක් දකින්නේ මේ විශ්වයේ යථාර්ථයෙන් විද්‍යාව. එහෙනම් යථාර්ථය දකින්න පුළුවන් වෙනවා මෙන්න මේ සංකල්ප මායාවෙන් නිදහස් වෙච්ච දවසට. එහෙනම් අන්න එදාට අර බැහැ කිව්ව ශක්තිය නිරුද්ධ වෙනවා. නිරුද්ධ කරන්න බැහැ කිව්ව ශක්තිය අවසන් කරන්න බැහැ කිව්ව ශක්තිය නිරුද්ධ වෙනවා. ඒ தത്വයට කියන්නේ නිර්වාණය කියලා. විද්‍යාඥයෝ ඒක දන්නේ නැහැ. විද්‍යාඥයෝ අසරණ විද්‍යාඥයෝ නිර්වාණය ගැන දන්නේ නැහැ. ඒ නිසා විද්‍යාවේ නියතයක් හදාගෙන තියෙනවා ශක්තිය නිරුද්ධ කළ නොහැක කියලා. නැත්තම් ශක්තියින් ඡය කළ නොහැක, අවසන් කළ නොහැක කියලා. මොකද ඔවුන්ට මේ සංසාරේ දිගපළල පේන්නේ නැති නිසා ඔවුන් දකින්න උපරිම දුර මේ විශ්වයේ මේ පෘථුවිය ආරම්භය. මීට ඒකත් අරන් තියෙන්නේ කොහොමද?
පෘථිවි වර්ෂ බිලියන 7කට ඉස්සෙල්ලා මේ පෘථිවිය ආරම්භ වුණා කියලා. අසංඛ්‍ය කල්ප 4ක් තියෙනවා මහ පොළොවේ ආයුෂ. එක අසංඛ්‍ය කල්පයක් යනවා මේ මහ පොළොව විවෘත වෙන්න. සකස් වෙන්න. විවට්ටමාන සංවට්ටමාන කියන මේ අසංඛ්‍ය කල්ප 4න් පළමු අසංඛ්‍ය කල්පයේ විවට්ට කියන කල්පය මේ කල්පයට තියෙනවා වර්ෂ පෘථිවි වර්ෂ 1.141 සංඛ්‍යාවක්. ඊළඟට දෙවන කල්පයේදී තමයි අර රස පොළව මේ ඝන පොළොවක් බවට පරිවර්තනය වෙලා ඊට පස්සේ ආවසරයෙන් ආපු බ්‍රහ්මියෝ නවාතැන් අරගෙන එතනින් එහා පැත්තේ අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙන විස්තරේ සිද්ධ වෙන්න යන කාලය සහ අද මේ දක්වා සහ මතු සප්ත සූර්යෝද්ගමනයේ සිද්ධ වෙලා මේ පෘථිවිය විනාශ වෙන්න යන කාලය දක්වා කාලය දෙවන අසංඛ්‍ය කල්පය. ඒකට කියනවා විවට්ට කල්පය. එහි වර්ෂ ප්‍රමාණයත් 1.140යි. බිලියන 7ක්. අන බලන්න කොච්චර ලාමකද කියලා. මොනතරම් පොඩි දුරද දැක්කේ. මොනතරම් පොඩි අංශු මාත්‍රයක්ද දැක්කේ ලෝකේ විද්‍යාව කියලා. මේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම් වූ මේ විශ්වයේ මහා අග්‍ර උතුමාණන් වහන්සේ පෙන්වා දෙන යථාර්ථය, ඒ සදාතනික යථාර්ථය ලෝකේ කිසි විද්‍යාවකින් පෙන්වන්න පුළුවන් යථාර්ථයක් නෙවෙයි. මොකද 100%ක් යථාර්ථ විවෘත කරලා පෙන්වන ධර්මය. විද්‍යාවෙන් පෙන්වන්නේ 120යි. ස්කන්ධ පහක් තියෙනවා පැවැත්ම තුල. රූප වේදනා සංඥා සංකාර විඥාන. ස්කන්ධ පහෙන් හතරක්ම නාමස්කන්ධ, එකයි රූපස්කන්ධ. ඒ රූපස්කන්ධයේ අංශු මාත්‍ර තමයි ඔය දැක්කේ සුද්ධාස්තකවල විද්‍යාව. ඔය ලෝකේ තියෙන සියලුම විද්‍යා. උතුජ රූපේහි විද්‍යාව. රූප හතරක් තියෙනවා. උතුජ, ආහාරජ, කම්මජ සහ චිත්තජ කියලා. එතනින් විද්‍යාවට දකින්න පුළුවන් උතුජ රූපේ, ආහාරජ රූපේ විතරයි. කර්මජ රූපේ, චිත්තජ රූපේ දකින්න බෑ විද්‍යාවට. කිසිම විද්‍යාවකට ලෝකේ තියෙන සියලු විද්‍යා ෆේල්. මේ අසිරිමත් වූ ධර්මයේ ඉස්සරහා සියලු විද්‍යා නිකන් අර සාගරයක් ඉදිරියේ තියෙන නිකන් අර ගව කුරවල තියෙන වතුර තියෙන වතුර වලවල් වගේ. සප්තමහා සාගරයේ ඉදිරියේ තියෙන සප්තමහා සාගරයේ වෙරළේ තියෙන ගව කුරවල තියෙන වතුර ටික වගේ ලෝක විද්‍යා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය අර සප්තමහා සාගරය වගේ. ඒ උපමාවිනුත් ගැලපෙන්නේ නැහැ, උපමාවත් ගැලපෙන්නේ නැහැ. එහෙම සම කරන්නත් බෑ. නමුත් ලෝකයට මේක තේරුම් ගන්න යම්කිසි උපමාවක් කියනවා නම් අන්න එහෙම උපමාවක් තමයි කියන්න වෙන්නේ. ඒ නිසා විද්‍යාව කුමක්ද දැක්කේ? සම්මා සම්බුදු පියාණන් වහන්සේ සියල්ල දැක්කා. එහෙනම් සියල්ල දැක්ක උතුමන් වහන්සේ ගැන විශ්වාසය තබන්නේ නැතුව කවරෙක් ගැන විශ්වාසය තබන්නද අපි? අන්නේ ඥානෙ ඔබට පහළ වුණා නම් ඔබ සෝවාන්. ඒ ඥානෙ ඔබට පහළ වුණා නම් ඔබ සෝවාන්. ආයෙ බය වෙන්න එපා. සමහරව අහනවා සතර පායට වැටෙයිද නැද්ද කියලා වක්‍රාකාරයෙන්. වැටෙන්නේ නැහැ, බය වෙන්න එපා. කවදාවත්. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වුණා කියන්නේ ඉතින් සංසාර දුකෙන් ගොඩ ගියා කියන එකනේ. ආයෙ වැටෙන්නේ නැහැ සතර පායට. බය වෙන්න එපා කවදාවත්. ඔබ ගමන් කරන්නේ ස්වර්ග මෝක්ෂ සම්පත්තිය කරාමයි. මෙයින් මතු ජීවිතේ පවතින සැප විතරයි. සම්මුතික වශයෙන් ඔය මුණ ගැහෙන දුක් ගැහැට ඒවා මේ අංශු මාත්‍ර දුක් ඒවා ගණන් ගන්න නැත් තුට්ටුවකට. නම් බලන්න සියලු දුකෙන් අත මිදෙන ධර්මයේ නේද මේ අමා ධර්මයේ, මේ අමෘත ධර්මයේ, මේ අමරණීය ධර්මය. මේ මරණයෙන් ඔබව නිදහස් කරන මුදවන අමරණීය ධර්මය. ඒ ධර්මයට මනාකොට කන් දෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ මේ පෙන්වා දෙන ධර්මයේ නොදන්නා කමින් මේ සංකල්පිත රාගයේ නොහොත් මේ කාමයට රැවටිලා මේ ලෝක සත්‍ය අර විදිහට සංකල්පයන්ටම රැවටිලා තමන් තුලම ගොඩනැගිච්ච සංකල්පයකට රැවටිලා දුක් විඳින තරමක්. දැන් මීට ඉස්සෙල්ලත් මේ ලෝකේ ජීවත් වෙච්ච මිනිසුන්ටත් ওই වගේ නොඑක් සංකල්ප තිබුණානේ හිතවල. මෙහෙම ජීවත් වුණා නම් සැපයි, මෙහෙම ජීවත් වුණා නම් සැපයි. එහෙම ජීවත් වුණානේ මිනිස්සු. කොහොම සැප විඳලාද මාලේ? දැන් සැප විඳින තැනක ඇති කියලා හිතනවාද? එහෙනම් මොකද්ද සැපේ කියන්නේ? මොකද්ද සතුට කියන්නේ? බලද්දි ඉන්නකන් ඉඳලා තියෙන්නේ දුක.
මරුණට පස්සේ තියෙන්නේ දුක. මෙලොවත් 1000, පරලොවත් 1000, උන්නත් 1000යි, මලත් 1000යි. එනම් මුළු සංසාරෙම මෙලොවත් තියෙන්නේ 1000 නම් පරලොවත් තියෙන්නේ 1000 නම් ඒකේ තේරුම මුළු සසරෙම තියෙන්නේ 1000 කියන එකනේ. ඒ කියන්නේ තව කොතෙක් ඉස්සරහට ගියත් ඔච්චරයි කියන එකනේ සුද්ධ සිංහලෙන්ම. තව කොතෙක් කාලයක් දුක් විඳින්නද මෙහෙම? එහෙනම් තව කොතෙක් කාලයක් නමුත් දුක් විඳින්න සලස්වන කාමයට ආස්වාදයට ඔබ සැපයි කියනොද මිම්මත්තේ? එහෙම කියන්නේ නැති පුද්ගලයෙක් නම් ඔබ සෝවාන් පුද්ගලයෙක්. සෝවාන් ආර්ය ශ්‍රාවකෙක්. තර්කවාද කරන්න කාටවත් බෑයි. ඒ සෝවාන් පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි නෙවෙයි. බුද්ධේ ධම්මේ සංඝේ අවිච්ඡ ප්‍රසාදින් යුක්ත බුද්ධ ධම්ම සංඝ අවිච්ඡ ප්‍රසාදින් යුක්ත ආර්යකාන්ත සීලෙන් යුක්ත ශ්‍රාවකයා සෝවාන් පුද්ගලයෙක් කියලා අවශ්‍ය නම් එයාට ප්‍රකාශ කරන්නත් පුළුවන්. සෝතාපට්ටි සංයුක්තය ආරම්භ බලන්න සූත්‍ර කීයක තියෙනවද කියලා. එහෙම ප්‍රකාශ කරන්න පුළුවන් කියලා ප්‍රකාශ කර කර බෙරයක් බැඳගෙන බඩේ ස්පීකර් එකක් බැඳගෙන රට පුරා කියන්න ඕනේ මම සෝවාන්, මම සකදාගාමි, මම අනාගාමි, මම අරිහත් කියලා. මොකටද ඒ? කාගෙන්වත් සම්මාන ගන්නද? නෑ, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඊට වඩා ගැඹුරු අර්ථයක්. ප්‍රකාශ කරන්න පුළුවන් කියලා කියන්නේ පිරිසක් ඉස්සරහා බැරල් එකක් උඩ නැගගෙන මෙගාෆෝන් එකක් අතට අරගෙන කියන කතාවක් නෙමෙයි මේ. මිනිස්සු ඉස්සරහා හුවා දක්වමින් කියන කතාවක් කියන එක නෙමෙයි මේ ප්‍රකාශ කරන්නේ. ප්‍රකාශ කරන්න පුළුවන් කියන්නේ ඕන්නම් එයාට කියන්න පුළුවන් එහෙම. අපි කියන්නේ එහෙම. එයාට ඒ විශ්වාසය තියෙනවා කියන එක සුද්ධ සිංහලෙන් කියන්නේ. සතර අපායට වැටෙන්නේ නැහැ කියන විශ්වාසය ඒ සෝවාන් පුද්ගලයාට තියෙනවා. අවශ්‍ය නම් ඔහුට ඒක කියන්න පුළුවන් බය නැතුව කියලායි ඒ කිව්වේ. එහෙම නැතුව මිනිස්සු ඉස්සරහා මම සෝවාන් මම අරිහත් කියන්න කියලා නෙමෙයි මේ කිව්වේ. එහෙනම් අන්න බලන්න. අත ළඟම පවතින සදාතනික අමරණීය දොරටුව දැක්කේ නෑ වගේ ජීවත් වෙන මෝඩ ජනියෝ ඉන්න රටක් ඇත්නම් ඒ රටට කියන්නේ වර්තමාන ශ්‍රී ලංකාව කියලා. අතීතේ ඒ රට ඒ අමරණීය ద్వාරය විවෘත වෙලා ලක්ෂ කෝටි ගණන් මිනිස්සේ ద్వාරයෙන් ඇතුල් වෙලා සදාතනික ക്ഷേම භූමියට ගමන් කරපු රට. අද අන්ධකාර දොරටු තමයි හතර රටේ තියෙන්නේ. ලස්සනට සරසලා තියෙනවා දොරටුව. පිටින් සරසලා තියෙනවා බලුබ් දාලා තියෙනවා. නොඑක ආකාරයෙන් විචූරණ එල්ලලා තියෙනවා. අලංකාර ස්ත්‍රීන් නැටුම් ගැයුම් වයමින් අර දොරටු ගාව හිටගෙන මන මෝහනීය රඟුම් පානවා, ගීත ගායනා කරනවා. ලස්සන දොරටුවක්. දැක්කහම පිස්සු හැදෙනවා. මරු දොරටුව. ඇතුල් වෙනවා. ඇතුල් වෙච්ච තැන ඉඳලා තියෙන ගින්දර. ඒ බඳු දොරටු කීයක් අද වෙනකොට මේ රටේ විවෘත වෙලා තියෙනවද නොඑක ආකාරයෙන්. සමාජ සංස්කෘතික දේශපාලනික ආර්ථික වශයෙන් ලෝක සම්මතය හඳුන්වන ක්ෂේත්‍ර තුල කොච්චර තියෙනවද මේ ලෝක සත්‍යාව විනාශයට රැගෙන යන දොරටු. මේ අමරණීය ద్వාරයේ පිහිටිය රටේ. ඒ නිසා පින්වතුනි අමරණීය ద్వාරය ඔබ ළඟමයි පවතින්නේ. ඔබ අසලමයි පවතින්නේ. අවබෝධය තුලින් තමයි දොරටු විවෘත කරගන්න පුළුවන්. වෙන කිසිම යතුරක් ලැබෙන්නේ නැහැ ඔබට. එකම යතුරයි ලැබෙන්නේ. ඒකට කියන්නේ ප්‍රඥාව කියලා. ඒ ප්‍රඥාව කියන යතුරෙන් විතරයි මේ අමරණීය ద్వාරය විවෘත කරගන්න පුළුවන්. ඔබට ඕනනම් ලෝකේ නොඑක ආකාරයේ යතුරු හොයාගන්න පුළුවන්. මෑණික් යතුරු, රත්තරන් යතුරු, දියමන්ති යතුරු, රිදී යතුරු, තඹ යතුරු, නොඑක යතුරු, යකඩ යතුරු, ලී යතුරු ඕන තරම් යතුරු. හැබැයි ඒක යතුරකින්වත් විවෘත කරන්න බෑ අමරණීය දොරටුව. අමරණීය දොර, අමරණීය ద్వාරය විවෘත කරන්න බෑ. ඒ කිසිම යතුරක් එච්චර බොහෝසත් නෑ. ඒ හැම ඒ වගේම තමයි විශේෂම දේ තමයි ඒ හැම යතුරකින්ම විවෘත වෙන්නේ මහා ගිනිහලක්. ඒ හැම යතුරකින්ම විවෘත වෙන්නේ මහා ගිනිහලක්. එහෙනම් ප්‍රඥාව කියන යතුරෙන් විතරමයි
අමරණීය දොර අමරණීය ద్వාරي විවෘත වෙන්නේ. එහෙනම් ඒ අතුරයි ඔබ ඉක්මනින්ම හොයා ගන්න ඕන. නමුත් අපි හොයන්නේ වෙන යතුරු, වාහනයක යතුරක්, ලොකු ගේක යතුරක්, ලොකු සේප්පුවක යතුරක්, තව නොයෙකුත් යතුරු. ඒව තමයි අපි හොයන්නේ. අපි අමරණීය ద్వාරයේ යතුරු සොයා ගන්න දක්ෂ වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රඥාව කියන යතුරයි ඒ අමරණීය දොර විවෘත කරලා දෙන්නේ. දොර ඔබ ළඟමයි පවතින්නේ. මේ තරම් අමරණීයත්වයට ලං වෙච්ච මිනිස් జాතියක් විශ්වේ නැති බව ඔබ දන්නේ නැති වුණාට දෙවිවරුයි බ්‍රහ්මයෝයි දන්නවා. මෝඩ ජනතාව කියලා ඒ දෙවිවරුත් බ්‍රහ්මයෝත් නිග්‍රහ කරනවා. මෝඩ ජනයා කියලා. ඒ කියන්නේ දෙවියන්ට මෙලදී ගන්න පුළුවන් වුණා නම් ඔබේ මිනිස්සත් භවය දිව්‍ය රාජ්‍යයක් ඔබට දීලා මෙලදී ගන්න. ඒ තරම්ම පූජනීය මිනිස් ජීවිතයක් ගත කරන්නේ අඥාන ජනයා. ඒ කියන්නේ නිර්වාණයට ඔහොම මෙහෙම ඉන්නේ. අමරණීය ద్వාරයේ හිටගෙන ඉන්නේ අනිත් පැත්ත බලාගෙන. ඉතින් ඒක නිසා මේ ධර්මය ඇහෙන්නේ නැහැ අඥානයන්ට. ඒකට කරන්න දෙයක් නැහැ. ඉතින් මොකක් කරන්නද? තමන්ම එපැයි ద్వාරයෙන් ඇතුල් වෙන්න. තව කෙනෙක්ට බෙල්ලෙන් අල්ලලා පස්සට පයින් දෙකක් ගහලා ඇතුළට යවන්න බෑ. එහෙම පුළුවන්කමක් තියුණා නම් අනිවාර්යයෙන්ම ඒ දේ කරනවා. නමුත් ඒ දේ කරන්න බෑ. තාමාම ප්‍රඥාවෙන් ගමන් කළ යුතු මාර්ගයක් මේ. එහෙනම් අපිට ප්‍රඥාව මතු කරගන්න පුළුවන් මාර්ගය මොකක්ද කියලායි කියලා දෙන්න පුළුවන් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ ඇසුරින්. එහෙනම් පින්වතුනි මේ කාමය මේ සංකල්පිත වැරද්ද නිසා කාමයේ කිවි සංකල්පිත වැරද්දක් ඔබ තුල පවතින. දැක්ක නේද ඉගෙන ගන්න ගිහිල්ලා අවසානයේ වෙච්ච දේ? ඔය පාසල් අධ්‍යාපනයේ මං කිව්වේ භාෂාවයි ගණිතයයි ගන්නුවාම ඇති. සෙසු සියලු දේවල් විනාශයටයි හේතු වෙන්නේ. ඒ දෙකත් විනාශයට හේතු වෙන්න පුළුවන් අවබෝධයෙන් පරිහරණය කළේ නැත්තම්. අවසානයේ මොකද්ද උරුම වෙන්නේ? මෙන්න මේ සංකල්පිත රාගයයි වැඩෙන්නේ නන්නාකාරයෙන්. නොඑක් ආකාරයෙන් සංකල්පිත රාගය වැඩුණාම ඒ සංකල්පිත රාගෙන් හදලා දෙනවා ලෝකයක් වැඩපිළිවෙලක්. කාම වැඩපිළිවෙලක්, ජීවන වැඩපිළිවෙලක්, ආස්වාදයේ වැඩපිළිවෙලක්. ඒක තමයි එකිනෙකා ඔය ජීවිතය කියලා ගත කරන්නේ. ඒ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන්ම හදලා දීපු කුටුම්බේ. අවිද්‍යාවෙන්මයි තෘෂ්ණාවෙන් ඕක හදලා දුන්නේ. මොකද භවය පවත්වාගෙන යන්න. අත්භවය පවත්වාගෙන යන්න. භව පුනර්භව ක්‍රියාවලිය යාවත් කාලීන කරගන්න. කර්මයේ නැවත නැවත ගොඩනංවන්න. කර්මයේ සමුදය කරගන්න. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් හදාගත්ත වැඩපිළිවෙලක් ජීවිතය. දැන් ඒ බඳු ජීවිත ගත කරන මිනිස්සුયો සතුටින්මද ඇත්තටම ඉන්නේ? සතුටින්මද ඇත්තට ඉන්නේ? සතුටින්මද ඉන්නේ කියලා දැන් බලමු අපි. දැන් දේශනා කරනවා. ඒ කියන්නේ දැන් මේ කාමයේ ආස්වාදයේ පසුපස යන කෙනාට මෙලවදීම විඳින්න වෙන දුක් තුනක් ගැන භාගතුන් වහන්සේ දේශනා කරනවා. තිස්සෝ ීමේ භික්කවේ දුක්ඛතා කතමේ තිස්සෝ දුක්ඛ දුක්ඛතා සංඛාර දුක්ඛතා විපරිණාම දුක්ඛතා ීමේ කෝ භික්කවේ තිස්සෝ දුක්ඛතා ීමා සංකෝ භික්කවේ තිස්සන්නං දුක්ඛතානං අභිඤ්ඤාය පරිඤ්ඤාය පරික්ඛාය පහානාය අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ භාවේ තබ්බෝ. මහාන මෙන්න දුක්ඛතා තුනක් තියෙනවා. එකක් තමයි දුක්ඛ දුක්ඛතා. ඊළඟ එක සංඛාර දුක්ඛතා. ඊළඟ එක විපරිණාම දුක්ඛතා. මේ ගැන මීට ඉස්සෙල්ලා දේශනා පවත්වලා තියෙන නිසා මේ වෙලාවේ කෙටියෙන් නම් කරන්නම්. මොකද අදම බණහන කෙනෙක් හිටියොත් කාමී ආස්වාදයේ දුකයි කාමී ආස්වාදයේ සැපයි කියන මූලාවට රැවටිච්ච ලෝක සත්‍යයයි කාමී ආස්වාදයේ සොයනවා මේ සංකල්ප තුලින්. ඒ කියන්නේ සංකල්ප මගින් ඔහුව මෙහෙවනවා. ඉන්න දෙන්නේ එක තැනක. ඔබව අරගෙන යන්නේ සංකල්පව. ලැජ්ජ වෙන්න ඕන. ඔබව තැන තැන ඇවිද්දවන්නේ නොඑක ආස්වාදයන් කරා රැගෙන යන්නේ සංකල්ප ටිකක්.
දෙවියෙක් බ්‍රහ්මේක ආත්මයක් එහෙම නෙවෙයි. එහෙම දෙවියෙක් ආත්මයක් එහෙම නැත්නම් ਸਰව බලධාරී දෙවියෙක්ගේ නියමයක් එහෙම නැත්නම් මෞංකාරයෙක් මහා බ්‍රහ්මයෙක් එහෙම නැත්නම් අපට නොපෙනෙන අදෘශ්‍යමාන බලයක් එහෙම මොකුත් නැහැ. ඔබ මේ මොහොතින් මොහොත දුක කරා රැගෙන යන්නේ සංකල්ප ටිකක්. ඔබ තුල පවතින ලැජ්ජ වෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන හරායති ලැජ්ජ වෙන්න ඕන. සංකල්ප ටිකක් නිසා දුක් විඳින්නේ. නැතුව වෙන කිසිම ප්‍රශ්නයක් නිසා නෙවෙයි. කර්මය නිසා නෙවෙයි. කර්මය නිසා දුක් විඳිනවා කියලා හිතන එකත් සංකල්පයක්. ඒකත් ඇවිල්ලා කාමයේම සංකල්පයක් ඒකත්. කර්මය නිසා දුක් විඳිනවා නෙවෙයි. එහෙම ගත්තොත් එහෙම කවදද සංසාර දුකින් නිදහස් වෙන්නේ? කර්මය අවසන් වෙයිද? අනන්ත කාලයක කර්ම ශක්තිය තියෙනවා. කවදද කර්ම ශක්තිය අවසන් වෙන්නේ? එහෙම ගත්තොත් කර්ම ශක්තිය අවසන් වීමෙන් නෙවෙයි නිවන් දකින්නේ කර්ම භවයේ සකස් වීම අවසන් වීමෙන්. අන්න ඒක තේරුම් ගන්න ඕන. කර්ම භවයේ අවසන් වුණාම නැවත විපාක දෙන්න කෙනෙක් හිතන නැහැ. ඒ නිසා කර්මය අහෝසි වෙනවා. එහෙම නැතුව කර්ම ශක්තිය අවසන් වෙලා නිවන් දකින්නව නෙවෙයි. එතකොට තමයි අපි අර සසර ණය ගනුදෙනු පියවන්න යන්නේ. කර්ම ශක්තිය අවසන් කරගන්න කියලා හිතාගෙන. ප්‍රඥාවෙන් යා යුතු මාර්ගය අපි දෘෂ්ටි වලින් යන්න පටන් ගන්නවා ඊට පස්සේ කෙනෙකාගේ අන්ධ විශ්වාස නිසා. ඔබ දුක් විඳින්නේ සංකල්ප හේතු කරගෙන. කුමන සංකල්පද? මේ රාග සංකල්ප. මෙබඳු ආකාරයෙන් කටයුතු කළොත් සැපයි කියලා Taman තුළම ගොඩනැගිලා තිබෙන සංකල්ප සමූහය තමයි කාමය කියන්නේ රාගය කියන්නේ. රාගයයි කාමයයි යනු දෙකක් නොවේ එකයි. කාමය කිව්වත් රාගය කිව්වත් එකමයි. කාමයේ තුල රාගයේ තුන් ආකාරයක් පවතිනවා. කාම රාගය, රූප රාගය, අරූප රාගය කියලා මේ තුනටම පොදුවේ කියන්නේ කාමය කියලා. නැතුව කාමය කියලා කිව්වහම බලන්න මොනතරම් පටු තැනකටද මේ අර්ථකථනය රැගෙන අවිල්ලා තියෙන්නේ. කාමය කිව්වහම ස්ත්‍රීන් පුරුෂයන් අතර තියෙන සම්බන්ධය විතරයි මිනිසුන්ට සිහි වෙන්නේ. කාමය කියන්නේ මේ තුන් ලෝකයටම සුද්ධ සිංහලෙන් කාමයේ යනු මේ තුන් ලෝකයයි. කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ මේ ලෝකේම මේ තුන් ලෝකේම සකල ලෝක සත්‍යෝ මේ දුක් විඳින්නේ කාමයේ හේතු කරගෙන. කාම යනු රාගයයි. රාගයේ තුන් ආකාරයි. කාම රාග, රූප රාග, අරූප රාග කියලා. එහෙනම් මේ තුන් ආකාරයෙන්ම කියන්නේ කාමයේ ගැනයි. ඒකයි කාමයෙන් වෙන්වීම නිවනයි කිව්වේ. එහෙම නැතුව කාමයේ කියලා කියන්නේ මේ අංශු මාත්‍ර දෙයක් නෙමෙයි. සකල ආකාරයෙන්ම මේ රාගය. දැන් ඒිනුත් වැඩියෙන්ම ලෝක සත්‍ය දුක් විඳින්නේ මෙතන කාම රාගය නිසා. කාම රාගය හේතු කරගෙන තමයි වැඩිම සත්‍ය ප්‍රමාණයක් මේ සක්වලේ දුක් විඳින්නේ. සක්වලෙන් මහ පොළව හා සමාන ප්‍රමාණයක් කාම රාගය නිසා දුක් විඳින සත්වයෝ නියපොත්තේ තියෙන පස්තික වගේ ප්‍රමාණයක් සුගති වල ඉන්න සත්වෝ ටික ඒ අය තමයි සැප විඳින සත්වයෝ. එහෙනම් කාමයේ නිසා වැඩියෙන් ඉන්නේ දුක් විඳින සත්වයෝ. කාමයේ නිසා දුක් විඳින සත්වයෝ මහ පොළව හා සමානයි. කාමයේ හේතුවෙන් සැප විඳින සත්වයෝ නියපොත්තේ තියෙන පස්තික හා සමානයි. දැන් තව දුරටත් කාමයට ඇලුම් කරනවාද ඥානිය ඇති මිනිහෙක්? සම්මා සම්බුදු පියාණන් වහන්සේ සියලුම දෙනා සතර පාටයි යන්නේ නොකිය කියනවා. මොකද එහෙම කියන්න අමාරුයි. මොකද සුගතියක් යන්තම් දිස් වෙන නිසා. දැන් අර විභාග වල ලකුණු දෙනකොට 100%ක් දෙන්න එපයි. 100%ක්ම හරි වුණත් උත්තර 99යි දෙන්නේ. එකක් අඩු කරනවා. මොකක් හරි වැරද්දක් පෙන්නලා. එහෙම හොඳ නෑ නේද? දැන් 100%ක්ම වැරෙන අය ඔක්කොම සතර පායට යනවා කිව්වොත් හොඳ නෑ නේද? ඒ නිසා මහ පොළොව හා සමාන ප්‍රමාණයක් සතර පායට යනකොට නියපොත්තේ තැවරිච්ච දුහවිලි ප්‍රමාණය හා සමාන ප්‍රමාණයක් සුගතියට එනවා කියලා උන්වහන්සේ දේශනා කළා. ඥානවන්තයෝ වටහා ගනිත්වා කියලා. සුද්ධ සිංහලෙම මේ දේශනා කරලා තියෙන්නේ කාමයේ නිසා නැහෙන එක සතර පායට යනවා කියලානේ.
ඔබම කල්පනා කරලා බලන්න මේක 아무තු ධර්මයක් නෙවෙයි. ඔබ අවට ඉන්න මිනිස්සු දිහා, ඔබේ පවුලේ ඉන්න සමාජිකයෝ දිහා මොනතරම් මේ කාමයේ නිසා දුෂ්ට විදිහටද ජීවත් වෙන්නේ නැත්තේ? රාගෙන්, ද්වේෂයෙන්, මෝහෙන් අන්ධයෝ වෙලා. නොතිත් ආශා, ඉවරයක් නැති ආසා. ඒ ආසාවන්ගෙන් අන්ධ වෙලා ජීවත් වෙනවා. ඔබේම ඥාති වර්ගය ගැන හිතන්න. ඔබේ අසල්වැසියෝ, ඥාති වර්ගය, හිත මිත්‍ර වර්ගය මේ අය ගැන හිතන්න. ඔබට පෙනෙයි. නොතිත් ආසාවන්ගෙන් අන්ධ වෙලා ජීවත් වෙන්නේ. ඉවරයක් නැහැ. ඇතිවීමක් නැහැ. අතිත්තෝ ලෝකෝ. ඌනෝ ලෝකෝ අතිත්තෝ. තණ්හා දාසෝති. කොච්චර ලැබුණත් ඇතිනම් කියන්නේ මදිමයි කියන්නේ. ඇතිවීමක් නැහැ. කවදාවත් සතුටින් ඉන්න දවසක් දැක්කේ නැහැ. හැමදේම ඉන්නේ මූණ එල්ලගෙන. කල්පනා කරනවා තවත් මොකක් හරි අඩුයි, තවත් මොකක් හරි අඩුයි, තවත් මොකක් හරි අඩුයි, තවත් මොකක් හරි අඩුයි, තවත් මොකක් හරි අඩුයි. මොන තරම් දේවල් ලැබුණත් තවත් මොකක් හරිම අඩුයි. අතිත්තෝ මේ තෘප්තියටපත් නොවන තාක්කල් ඉවරයක් නැහැ සොයනවා ලෝකේ. ඒ නිසා ඔබේ ඥාති වර්ගයා තුල ඒ ධර්මතාව දකින්නේ නැද්ද? තියෙනව නේද? ඒ සුගතියට යන ලක්ෂණයක්ද ඒක? නොතිත් ආසා සතර අපායටමයි රැගෙන යන්නේ. මොකද නොතිත් ආශා කියන්නේ പ്രേත සංඛාරය. ඒ කියන්නේ ආශාව කියන එක සාමාන්‍ය මනුස්සයන්ටත් දෙවියන්ටත් තියෙන. ඉමහත් ආශාව කියන එක තියෙන්නේ පෙරේතයන්ට. പ്രേත කියලා කියන්නේ මේකයි. ප්‍රියභාවය ඉක්මවා ගියා කියන එක. ඕනම දෙයක් කෙරෙහි තියෙන ප්‍රියභාවය වැඩි නම් එතන ඉන්නේ පෙරේතෙක්. දැන් අපි හිතමු සල්ලි කෙරෙහි කියලා. සල්ලි කෙරෙහි ප්‍රියභාවය වැඩි නම් එතන ඉන්නේ සල්ලි කෙරෙහි පෙරේතෙක්. කෑම කෙරෙහි ප්‍රියභාවය වැඩි නම් එතන ඉන්නේ කෑම කෙරෙහි පෙරේතෙක්. ඔය සාමාන්‍ය ළමයි වැඩිපුර කනකොටත් කියන්නේ පෙරේතෙක්මෝ කියලා. ප්‍රියභාවය ඉක්මවා ගිය තැන තියෙන්නේ පෙරේතකම. පෙරේතයා. බොහෝ මිනිස්සුયો මේ සම්බුද්ධ ශාසනය ඉපදුනාට මේ ධර්මය ගැන දන්නේ නැතුව කටයුතු කරලා ඔහම නිකම් බොරුවට බෞද්ධයා නමත පහනක් මලක් පහනක් පූජා කළා. මලක් පහනක් පූජා කරපේකේ පින තියෙන එක අපතේ ගියේ නෑ. ඒක විපාක දෙයි සංසාරේ කවදා හරි. හැබැයි ඊට ඉස්සෙල්ලා විපාක දෙන්නේ අඥානකමේ විපාකේ. ඉස්සෙල්ලම හම්බ වෙන්නේ අඥානකමේ ඵලය. මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වාසය කළා නම් ඒකට තමයි ඉස්සෙල්ලම හම්බ වෙන්නේ දඬුවම. ඒ නිසා සතර පායට ගිහිල්ලා පෙරේතයෝ වෙලා අනන්ත දුක් විඳිනවා ඊට පස්සේ. අනන්ත කාලයක් දුක් විඳිනවා. එහෙනම් මේ ඥාති වර්ගයා මේ විදිහට කටයුතු කරන ඔබටම දැකලා ඇති හැම දෙයකටම ඉවරයක් නැහැ තණ්හාව. මේ ළඟදී උපාසකම්ම කෙනෙක් ආවා සිල් ගන්න. සිල් ගන්න නෙමෙයි සමා වෙන්න මේ මුණ ගැහෙන්න. අද සිල් ගන්නත් ඇවිල්ලා ඇති මං හිතන්නේ සමහර විට අපේ උපාසකම්ම. උපාසකම්ම කියව මොකද්ද? යම්කිසි ආකාරයකින් එතුමියට යම්කිසි දේපලක් ධනයක් තියෙනවා. ඥාති වර්ගයා අහනවලු දැන් එතුමියට දරුවෙකුත් නැහැ. ඒ නිසා ධනිය දෙන්න එතුමියට සහ එතුමාට ඒ යුවලට ඒ පින්වත් යුවලට එහෙම දරුවෙක් නැහැ දෙන්නට ධනිය ඥාති වර්ගය අහනවලු. ඉතින් මොකද වෙන්නේ අක්කේ? ඕවට දැන් මොකද කරන්නේ? ඔයාලා දරුවෙකුත් නැහැ නේ ඔයාලට. මේ අපට ලියලා දියල්ලා කියලා කියන්නේ. උඹලා ගිහිල්ලා මහාන වෙයල්ලා අපිට ওই ටික ලියලා දීලා. ඊමහත් තණ්හාව නෙවෙයිද? අනුන්ගේ දෙයකට ඇයි එච්චර තණ්හා කරන්නේ? තමන්ගේ දෙයටත් ලෝභයි, අනුන්ගේ දෙයටත් ඊමහත් ලෝභයි. දැඩි ලෝභය අවිජ්ජාව සතර අපායටමයි රැගෙන යන්නේ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ අපි නෙවෙයි. ඒ චිත්ත ස්වභාවය නිරේටමයි රැගෙන යන්නේ කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඒ තරම් පවිතුයි. මොකද ඒ වගේ මනසක් තියෙන මිනිහට කරන්න බැරි අපරාධයක් නැහැ. එහෙනම් එච්චර භයානකයි. එහෙනම් බලන්න ලෝභයෙන් එහෙම ත්‍රාසයටපත් ඥාති වර්ගය අවබෝධතර නැද්ද? ඊළඟට ද්වේෂයෙන් සමහර පින්වතුන් ඇවිල්ලා කියනවා අම්මලා යක්කු වගේ කියලා ගෙදර. තාත්තලා එහෙම. අම්මා යක්කු වගේ. අම්මා තාත්තා යක්ෂයෝ වගේ. වචනයක් කියන්න බෑ. ධර්මියවත් ඕලා දෙන්න බෑ. ගැටෙන්න දෙනවා කියලා හැමතිස්සෙම. බණපදයක් කිව්වොත් හැමතිස්සෙම බණ ඉතින් උඹලට බණ තමයි කියලා ඔන්න පටන් ගන්නවා. මලේ යකෙක් ඇඟේ ඉන්නේ කියලා දරුවන්ට හිතෙනවා.
ඇත්තටම මලයක් එක් තමයි ඉන්නේ මරුණාට පස්සේ. ඇත්තටම ඇතුලේ ඉන්නේ මලයක් එක් තමයි. එතෙන්ට යන්න තමයි ඔය දඟලන්නේ ඔච්චර. උඩ පනින්නෝ බිම වැටේ කියලා අහන්නේ නැද්ද සිංහලේ කියවනම්? ගුරුත්වාකර්ෂණය ගැන නෙවෙයි ඔය කියන්නේ. ඊට වඩා ගැඹුරු අර්ථයක් ගැන. ඒ නිසා මිනිස්සුયો හැටියට ඥානවන්තව කටයුතු කරන කෙනා විතරයි ගැලවෙන්නේ. උඩ පයින් සියලුම දෙනා බිම වැටෙනවා. බිම තියෙන්නේ මේ මහ පොළොව උඩ නෙවෙයි යට. අන්නේ තෙන්ටයි වැටෙන්නේ අවසානයේ. ඒක නිසා ද්වේෂයෙන් වියරු වැටිච්ච මිනිස්සු ඉන්නවා ගෙවල් වල. මෝහේ ඉහවහාගේ මිනිස්සු ඉන්නවා. පොඩි දෙයක් ලැබුණොත් සක්විති රාජ්‍ය ලැබුණා කියලා හිතාගෙන සතුටු වෙලා මහා අහංකාර වෙනවා. එහෙම මෝඩ මිනිස්සු ඉන්නවා. දිව්‍ය ආශ්චර්ය ගැන දන්නවා නම් මිනිස්සු කිසි කෙනෙක් තමන්ගේ ධර්ම ගැන හිතලා සතුටු වෙන්නේ ලැජ්ජ වෙනවා. දිව්‍ය කාමයේ ගැන දන්නවා නම් මිනිස්සුયો දේවරුන්ගේ කාමයේ දේවරුන්ගේ සම්පත්තිය ගැන මිනිස්සු දන්නවා නම් මිනිස්සු ලැජ්ජ වෙනවා තමන්ගේ සම්පත්තිය ගැන තව කෙනෙක්ට කියන්නත්. එච්චර ධන ධාන්‍ය සැප සම්පත් තියෙනවා දෙවියන්ට. එච්චර ඉසුරුමත් දෙවියෝ. ඒ නිසා අපිට අහංකාර වෙන්න දෙයක් නැහැ. නමුත් මිනිස්සු අහංකාර වෙලා ඉන්න පොඩි පොඩි දේවල් වලට. කරන රස්සාව ගැන සමහරව අහංකාර වෙනවා. මොනතරම් මෝඩද බලන්න. සංසාරේ රස්සාව කීයක් කරලා තියෙනවද මේ වෙනකොට? ඔය කරන රස්සාවක් ගානේ අහංකාර වෙවි හිටිය ඔය මෝඩ මිනිහම කවදා හරි දවසක සංසාරේ අසුචි කරත්තේකුත් අදින්න ඇති. එදා ওই විදිහටම හීනමානීයටපත් වෙලා කානුවට බහැලා ජීවත් වෙන්න ඇති. ඒ තමයි මානී ස්වභාවය. ඥානයක් ඇති මිනිහෙක් කිසිවකට ආඩම්බර වෙන්නේ නැහැ මේ ලෝකේ අහංකාර වෙන්නේ නැහැ. මොකද අහංකාර වෙනවා නම් අහංකාර වෙන්න ඕනේ එක්ක රූපේට. එක්ක රූපය ගැන හිතලා. එක්ක වේදනාව ගැන හිතලා. එක්ක සංඥාව ගැන හිතලා. එක්ක සංඛාර ගැන හිතලා. එක්ක විඥාන ගැන හිතලා. මේ පංච උපාදානස්කන්ධය ගැන හිතලායි සතුටු වෙන්න ඕන. වෙන සතුටු වෙන්න වෙනම ආය කොටසක් නැහැනේ. එහෙනම් මේ පහම අනිච්ච හේතුඵල වශයෙන් සකස් වෙච්ච අනත්ත් ධර්ම අසාර ධර්ම ආත්මීය සාරයෙන් ශූන්‍ය හේතුවක් තිබිච්ච නිසා හේතුවක ඵලයක් වශයෙන් සකස් වෙච්ච සිතක් සහ කයක් සහිත ලෝකයක් මේ. එහෙම නැතු ආත්මීය පුද්ගලයෙක් මේ සංසාරේ යනවා නෙමෙයි. පෙර භවයේ අවිජ්ජාවයි තෘෂ්ණාවයි පැවතිච්ච නිසායි අදත් මෙතන මේ දුක් විඳින සත්‍යයක් නිර්මාණය වෙලා ඉන්නේ. කර්ම ශක්තියෙන් පුරාණ අවිජ්ජා තණ්හා කර්ම ඊළඟට ආහාර නිබ්බන්ති කියන සියලුම ආකාරයෙන් මෙලව සහ පරලොව යන ආදී වශයෙන් දෙආකාරයෙන්ම සම්බන්ධ කරන තුන් ආකාරයකින් සම්බන්ධ කරන අතීත භවය වර්තමාන භවය අනාගත භවය කියන තුන් ආකාරයෙන්ම මේ භවත්‍රය සම්බන්ධ කරන පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා. අපි දන්නේ ඒ ගැන. එහෙනම් මේ යථාර්ථය නොදැන ජීවත් වෙන මේ ලෝක සත්‍යය මේ පටිච්චසමුප්පාදය ගැන නොදැන මේ විදිහට කටයුතු කරනකොට මෙන්න මේ සංකල්පිත රාගය සැපක් කියලා හිතාගෙන කටයුතු කරනකොට මේ මායාවේ ග්‍රහණයට අහු වෙලා නිරන්තරයෙන් මේ සංසාරේ දුක් විඳින සත්‍යයේ බවට පරිවර්තන වෙමින් යනවා ගමන. ඒ බව දකින්න ඥානවන්තයෙක් කවදාවත් රූපයට, වේදනාවට, සංඥාවට, සංකාරයට, විඤ්ඤාණයට වටිනාකමක් දෙයිද? එසියල්ල කෙරෙන් නිදහස් වෙනවා හිතෙන්. ඒ කිසිවක් මම මගේ කියලා ගන්න පුළුවන් ධර්ම නොවේ. ඒ සියල්ල අනිච්ච හේතුඵල ධර්ම. ඒ වගේම ඒවා අනාත්ම ධර්ම. ඒ වගේම මහා දුක්ඛ ස්කන්ධයක් ඒ සියලු ධර්ම. එහෙනම් සියල්ලෙන්ම හිත නිදහස් වෙනවා. අන්න එදාට පුළුවන්කම ලැබෙනවා අතිශය පහසෙන් නිරායාසෙන් ආස්වාදයෙන් වෙන් වෙන්න. නැත්තම් පුදුම සහගත අමාරු වැඩක් නේ ආස්වාදයෙන් වෙන්වීම කියන එක. ආසාව පස්සේ හිත ලෝහ බඳිනව නවත්ත ගන්න බෑ. හිත හීලා නැහැ. හරිම මොරණ්ඩෝයි කියලා හිත පස්සේ දුව ඉන්නවා. අර සමනලයක් අල්ලන්න දඟලන පොඩි ළමෙක් වගේ. හදිසියවත් ওই සමනලයා ලස්සනට පියඹ ගියොත් එහෙම ගිනිවලක් කරා මොකද වෙන්නේ? අවසාන ගිනිවලක තමයි පොඩි ළමයා නතර වෙන්නේ. ඒ නිසා පොඩි ළමයි ඇසුරු කරන්න එපා බාලයෝ. පඬිතුම වැඩිහිටියෝම ඇසුරු කරා. එසේ ඇසුරු නොකරපු නිසා බාලයෝ ඇසුරු කරන්න ගිහිලා සංකල්පිත රාගයේ වැඩිලා ඒ සංකල්පිත රාගයෙන් යුක්තවයි අදත් මේ මොහොතේ මේ ස්ථානයේ දුක් විඳින සත්‍යයක් වශයෙන් ජීවත් වෙන්නේ. කවදා හරි දවසක මේ සංකල්පිත රාගය තමන්ගේ මනසේ වැඩෙනකන්, පවතිනකන් දුක් විඳින සත්‍යයක් නිර්මාණය වෙනව නවත්තන්න බෑ. මේක අනවරත ක්‍රියාවලියක්.
මේක නවත්තන්න පුළුවන් එකම ක්‍රමයකට විතරයි. මේ විශ්වයේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම් වූ මහා ශාස්ත්‍රතුමන් වහන්සේට කන් දීමෙන් විතරයි. උන්වහන්සේ කියන අති සූක්ෂම ක්‍රමවේදයට අනුකූලව කටයුතු කිරීමෙන් විතරයි මේ ජරා මරණ සහිත අනවරාග්‍ර සසර දුක් ප්‍රවාහය නතර වෙන්නේ. වෙන කිසිම කෙනෙකුට නතර කරන්න බෑ. උන්වහන්සේට විතරමයි මේක කරන්න පුළුවන්. උන්වහන්සේමයි අපිට ක්‍රමය කියලා දෙන්නේ. ඒ නිසා ඒ ධර්මයට යමෙක් මනාකොට කන් දුන්නා කියන්නේ ඒකාන්තයේ මේ ජරා මරණ සහිත සංසාරයෙන් නිදහස් වෙලා අජරාමර වෙනවාමයි. අමරණීය වෙනවාමයි. ඒ අමරණීය වරම උරුම මිනිස්සු ඔබ. දැන් අපි කතා කරමින් ඉන්නේ එතකොට මේ කාමයේ ආදීනව ගැන. එතකොට මේ කාමයේ ආදීනව සංකාර දුක්ඛ දුක්ඛතා සංකාර දුක්ඛතා විපරිණාම දුක්ඛතා කියලා දුක් තුන් ආකාරයකින් පවතිනවා. මෙලොව වශයෙන්ම කාමයේ නිසා විඳින්න සිද්ධ වෙන දුක්. සංකාර දුක්ඛතා කියලා කිව්වේ ජීවත් වෙන්න දරන දුක. නිකම් බෑනේ ආස්වාදයේ සතුට විඳින්න. ඒකට වැඩපිළිවෙලක් හදාගන්න එපැයි. ඒ වැඩපිළිවෙල හදාගන්න නිකම් බෑනේ. ඒකට ඉගෙන ගන්න ඕන. රස්සා කරන්න ඕන, ව්‍යාපාර කරන්න ඕන, සල්ලි හොයන්න ඕන, තව දහසක් නොයෙකුත් ආයතනත් එක්ක කටයුතු කරන්න ඕන. යනාදි වශයෙන් තියෙනවා නොයෙක් ආකාර. ඊට ඉස්සෙල්ලා පැහැදිලි කරපු නිසා මම එකෙන්ක කියන්න යන්නේ නැහැ. නොයැටෙන තැනක් තිබුණොත් ප්‍රශ්න කරන්න පුළුවන් අවසානයේ. එතකොට එහෙනම් මේ සංඛාර දුක්ඛතා කියන්නේ මේ කාමයේ නිසා විඳින දුක, ජීවත් වෙන දරන දුක. මොන දුකක්ද විඳින්නේ? සමහර මිනිස්සු ඉන්නවා එදා වේල කා ගන්න බැරුව බොහොම අමාරුවෙන් දුකසී. ආස්වාදයේ තබා ජීවත් වෙන්නවත් හැටියක් නැහැ. එදා වේල කණ්ඩක් නැහැ. ඒ තරම් දුක් විඳිනවා ජීවත් වෙන්න. ඒකට කියනවා සංඛාර දුක්ඛතා. මිනිසෙට පුළුවන් තව මිනිසෙට ගිහලා අතපාලා මට බඩකිනී කියන්න. අසරණ සතෙක් කොහොමද ඒක කියන්නේ? එයාගේ භාෂාවෙන් හඬා වැළපෙනවා. නමුත් අපි එලව ගන්නවා උගේ කරච්චලේ කියලා. උගේ දුක් හඬට කන් දෙන්නේ නැහැ. උගේ දුක් වේදනාවට කන් දෙන්නේ නැහැ. එහෙම කන් දෙන්න හැකියාවක් අපිට නැහැ. මිනිස්සේ වෙච්ච අපිට දුක් විඳිනවා. මිනිස්සේ වෙච්ච අපි ජීවත් වෙන්න මෙච්චර දුක් විඳිනවා. අර සතා කොච්චර දුක් විඳිනවද? ඒ නිසා සියලු සතුන්ට කරුණාව දක්වන්නේ එයයි ධර්මය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන්නෙම සකල ලෝක සත්‍යයටම සැපතත් කරලා දෙන්න. ඒ නිසා උන්වහන්සේගේ මඟ ගන්නා සියලුම බුද්ධ ශ්‍රාවකයොත් ඒ මාර්ගයේමයි ආයොත්තේ එසේමයි කටයුතු කළ යුත්තේ. තමන් නිසා තව එක් මිනිසෙක් හරි මේ ලෝකේ සැපතටපත් වෙනවා නම්, එක සතෙක් හරි සැපතටපත් වෙනවා නම් ඔබ මොනතරම් උතුම් මිනිසෙක්ද? මේ ලෝකේ ඉන්න තරමක් ඉන්නේ තමන් නිසා. තමනුත් විනාශ වෙලා අනුන්වත් වනසන අධර්මිෂ්ඨ පාපතර මිනිස්සු. හැමතිස්සෙම හැසිරෙන්නෙම තමන්ටත් විනාශය පිණිස, අනුන්ටත් විනාශය පිණිස. මේ මහ පොළව හා සමානව ඉන්නේ ඒ අසත්පුරුෂයෝ ටික. නියපොතට ගත්ත පස් ටික හා සමානවයි ඉන්නේ අර තමන්ටත් යහපත පිණිස, අනුන්ටත් යහපත පිණිස හැසිරෙන මිනිස්සුયો. ඒ නිසා ඔබ ඒ බඳු මිනිසෙන් නම් ඔබ මොනතරම් දුර්ලභ මිනිසෙක්ද මේ ලෝකේ. අන දුර්ලභංච මනුස්සත්තන් කිව්වේ අන්නේ දුර්ලභ මනුස්සත් භවයේ මිසක් නිකන් ඔය අර කලහාරි කාන්තාරී ඉන්න ගෝත්‍රිකයා ඒකත් මිනිසෙක් නේ, වැඩක් ඇති මනුස්සපත් භවයක්ද? මෙන්න දුර්ලභ මනුස්ස භවය ඔය තියෙන්නේ. දුර්ලභ මිනිසෙක් ඔබ. මොකද ඔබ නිසා ඔබත් සැපයටපත් වෙනවා, අනිකා සැපයටපත් වෙනවා. අර සුලභ මිනිසෙයිනේ. තමනුත් විනාශයටපත් වෙනවා තමන් නිසා, අනුනුත් විනාශයටපත් වෙනවා තමන් නිසා. දෙපාර්ශවයටම සිද්ධ වෙන්නේ අගතියක් දුගතියක් අත්වෙන්නේ. ඉතින් පැහැදිලි කරන්න ගියේ එතකොට සංඛාර දුක්ඛතා. එහෙමනම් හැම තිස්සෙම සකල ලෝක සත්‍යයටම කරුණාව දක්වමින් කටයුතු කරන්න කියන පණිවිඩය එතන අමතර වශයෙන් සටහන් වුණේ. එතකොට එහෙනම් මේ සංඛාර දුක්ඛතා ජීවත් වෙන්න දරන දුක ඔබ බලන්න, ඔබ මිනිසෙක් කියලා මෙච්චර දුක් විඳිනවා. සකල ලෝක සත්‍ය මොනතරම් දුක් විඳිනවද? මේ සියලු ලෝක සතුන් මේ දුක් විඳින්නේ මේ ආස්වාදයේ කන්නකොටගෙන නේද? මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස පිනවන්න නේද ඔය දුක් විඳින්නේ? අද මේ මොහොතේ ඔබට මේ බණ අහලා තීරණයක් ගන්න පුළුවන් වුණොත් අම්මා පල්ලා අද ගෙදර යන්නේ නැහැ, මම මෙහෙමම නතර වෙනවා කියලා අපේ කාන්තා පාර්ශවය නම් ගෞරවනීය සුජාතා සිල්මෑණිය එක්කන් යයි. පුරුෂයෙක් නම් අපි නතර කර ගන්නවා, අනාගතේ ඔහුට පැවිදි වෙන්න අවස්ථාවක් හදලා දෙනවා. කොහේ හරි දැනක නතර වෙන්න පුළුවන් ඉතින්. මොකෝ සංසාරේ අපිට ඉන්න හරියමන්තානක් තිබුණාද කවදාවත්?
එතකොට එහෙනම් මේ සංඛාර දුක්ඛතා අමතර වශයෙන් මේ අමතර දහම් කාරණාත් ඉතින් කියනවා. සංඛාර දුක්ඛතා ජීවත් වෙන්න දරන දුක මොනතරම්ද පින්වතුනි? ඇහැ කන නාසය දිව ශරීරය මනස පිනවන්න මොනතරම් දුකක් විඳිනවද ඔබ? මොකක්ද අවසානයේ ඔය පිනවීමෙන් ලැබිච්ච ඵලේ? බහු දුක්ඛෝ බොහෝ දුකක් විතරයි. බහුපායසෝ බොහෝ වෙහසක් විතරයි. ආදීනොෙත් භීයෝති ප්‍රශ්න කරදර ගොඩක් දවසින් දවස වැඩි වෙන ඔච්චරයිනේ. ඊටර දෙයක් ලැබිලා තියෙනවද? එහෙනම් මෙන්න සංඛාර දුක්ඛතා කිව්වා මෙන්න මේ විඳින්න ජීවත් වෙන්න දරන දුක කෙටියෙන්ම. ඊට දුක්ඛ දුක්ඛතා කියන්නේ එහෙම ජීවත් වුණත් මොනතරම් දහ දුක් ඉඳලා ජීවත් වුණත් අනේලෙඩ දුක් එනවා, කරදර එනවා, විපත් එනවා, හදි හූනියන් මේ ඔක්කොම සිද්ධ වෙනවා. එන ගැහිලා යනවා. ගේ කඩාගෙන වැටෙනවා. ගේ නාය යනවා. සුනාමි එනවා. ගම් වතුරට අහු වෙනවා. යන බස් එකෙන් බහින්න ගිහලා ඒ බස් එකටම යට වෙලා මැරෙනවා. නොඑක් ආකාර විපත් වෙනවා ජීවිතේට. නොඑක් ආකාර විපත් වෙනවා. මේ විපත් වලින් බැටකකා ජීවත් වෙනවා. මේකට කියනවා දුක්ඛ දුක්ඛතා. නොඑක් දුක්ඛතා. දැන් පහුගිය කාලේ කොච්චර දුක් විඳලා දැක්ක නේද? දැන් ඒක ඇතුලේ සංඛාර දුක්ඛතා තියෙනවා, දුක්ඛ දුක්ඛතා තියෙනවා. දැන් කොරෝනා ගන්න පුළුවන් දුක්ඛ දුක්ඛතා හැටියට. මේ දැන් තියෙන මේ ගෑස් හිඟය ඊළඟට තෙල් හිඟය ඒ නිසා හට ගන්නවා ප්‍රධාන වශයෙන් සංඛාර දුක්ඛතා. ජීවත් වෙන්න අපහසු වෙලා තියෙන්නේ දැන්. සංඛාර දුක්ඛතා. එතකොට ඉතින් අන්න ඒකෙන් ගහමරා ගන්නවා ඊට පස්සේ දුක්ඛ දුක්ඛතාත් හට ගන්නවා. එකිනෙකාගේ ඔලු පලා ගන්නවා ගෑස් ගන්න ගිහිල්ලා. වියරු වැටලා ඉන්නේ දැන් ආදර්ශයක් දීලා තියෙන්නේ පොඩ්ඩ බැරි වෙච්ච තැන ගහපියව් ළඟ ඉන්න කාට. මේ ළඟදී අපි එහෙම නගරෙට ගියලාවේ පොලිසියෙන් ආරක්ෂාව දෙනවා ෂෙඩ් එකකට. හදිස්සියකට ගිය ගමනක් නිසා අපේ රියදුරු මහත්තයා කිව්වා අපිට මේ තෙල් ඩිංගක් ගහ ගන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ නමකුත් ඉන්නවා කියලා. අපෝ මට බෑ ගුටි කන්න කිව්වා. ගුටි ගහන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා සංඛාර දුක්ඛතා නිසා දැන් දුක්ඛ දුක්ඛතා හත ගන්න මට්ටමට ඇවිල්ලා පිරිහිලා ගිහිල්ලා එන්න පිරිහෙනවා. හිතන් ඉන්නේ සැප ලැබෙයි කියලා දැන් ඔහොම යන දවසක. ඉතින් එතකොට සංඛාර දුක්ඛතා දුක්ඛ දුක්ඛතා කියවහම විමක් කොනක් නැති දුක්නේ ජීවිතේ තියෙන්නේ. විපාත් කියන්නේ අපි සමස්තයක් වශයෙන් කියවහම ඒ ටික. ඊළඟට විපරිණාම දුක්ඛතා. විපරිණාම දුක්ඛතා කියලා කියන්නේ ප්‍රිය කරන මනාප කරන හැම දෙයක්ම ප්‍රිය මනාප හැම දෙයක්ම තමන්ගෙන් අහිමි වෙලා යන බව පේනවා මොහොතින් මොහොත. මේ රූපය මේ ශරීරය වගේම මේ අත්භවය මේ සියල්ල මේ අත්භවය තුල මම මගේ කියලා ගත්ත සියල්ල මොහොතින් මොහොත අත්හැරිලා යනවා පේනවා. සබ්බම් පහය ගමනියං සියල්ල අත්හැරගෙන ඉස්සරහට යනවා. කිසිවක් කොච්චර ආදරය කළත් රැගෙන යන්න බෑ. නියතයක් ඒක. එහෙම දැනත් ආදරය කරනවා. ඒකයි මෝඩකම, අඥානකම. සබ්බේහි මේ පියෙහි මනාපේහි නානා භාව විනා භාවෝති. අර ප්‍රියමනාප කියන හැමදේම නොඑක් භාවයන්ට, ඒ කියන්නේ අන්‍ය ස්වභාවයකට අඤ්‍යතා භාවී කිව්වේ නොඑක් ස්වභාවයන්ටපත් වෙනවා. වර්ණ වෙනස් වෙනවා, රස වෙනස් වෙනවා, හැඩතල වෙනස් වෙනවා, අදහස් වෙනස් වෙනවා. නොඑක් ආකාරයෙන් රූපේ වෙනස් වෙනවා, නාමය වෙනස් වෙනවා. නොඑක් ආකාරයෙන් අන්‍ය ස්වභාවයන්ටපත් වෙනවා. ඒ නිසාම දුක හට ගන්නවා. දැන් අම්මලා මම පුංචි දුකක් කියනනම් ජීවිතේ නොදකින් හැංගිලා තියෙන දුකක්. විපරිණාම දුක්ඛයක්. අම්මා කෙනෙක් බොහොම අමාරුවෙන් තමන්ගේ පුතාව හදා වඩනවා. උකුලේ තියාගෙන නලවල දහ දුක් ඉඳලා ලොකු කරනවා. පොඩි කාලේ හරිම හොරතල් පුතෙක්, හරිම කීකරුයි. අම්මට හරිම ආදරේ ගරු කරනවා. ලොකු වුණා කසාද වැන්දා. දැන් හරිම වෙනස් එයා. දැන් බිරිඳට විතරයි ආදරේ. අම්මව තුට්ටුවකට මායින් කරන්නේ. අම්මව තුට්ටුවකට මායින් කරන්නේ වෙනද අම්මා කෑවද කියලා අහලා තමයි කන්නේ. දැන් බිරිඳගෙන් අහන්නේ වා කෑවද කියලා. අම්මගෙන් අහන්නේ. තව අම්මගේ ලෙඩ දුක් ගැන සැලකිල්ලක් නැහැ. අම්මා කිව්වොත් එහෙම මට පුතේ හරි අමාරුයි, මගේ කැස අනේ අමාරුයි, තාත්තේ සල්ලි නැහෙනි. බිරිඳ කිව්වොත් එහෙම
අනේ මගේ නිකන් පපුව රිදිනවා වගේ යන් දැම්ම දාමු channel එකක්. අම්මට මේ ඔක්කොම පේනවා. අම්මට කියා ගන්න බැරි දුකක් හිත ඇතුලේ තියෙනවා. අන්න විපරිණාම දුක්ඛයක් තියෙනවා එතන. අර තමන් ප්‍රිය කරපු කෙනා වෙනස් වෙලා අන්‍ය ස්වභාවයකටපත් වෙලා අන්න හටගත්ත මහ දුකක් එතන. ඔහොම දුක් කීයක් තියෙනවද හැංගිලා තමන්ගේ ජීවිතේ? මේ හැම දුකක්ම එකෙන් එක ගලවලා අයින් කරන්න ගියොත් එහෙම අර විදුලි බුබුලු ලක්ෂයක් විතර තියෙන ගෙදරක ලයිට් එකෙන්ක නිවන්න ගියා වගේ. ඊට වැඩිය හොඳ නැද්ද මේන් ස්විච් එකෙන් වහලා දැම්මාම? කාමයෙන්ම වෙන් වුණාම. සියලු ප්‍රශ්න ඉවරයි එදාට. මෙලොව දුකත් ඉවරයි, පරලොව දුකත් ඉවරයි, සංසාර දුකත් ඉවරයි, සදාතනික නිවනයි එතන. අනේ එතනයි නිවන තියෙන්නේ. එහෙනම් දැන් ඔය කිව්ව සංඛාර දුක්ඛතා, දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා ඔබේ ජීවිතේ කොච්චර තියෙනවද කියලා දැන් නුවණින් කල්පනා කරන්න. එතකොට පේන්නේ ඔබට කාමයේ ආදීනව. ඊට පස්සේ ආයෙ අහන්න එපා නිවන් දකින්න මොකද කරන්න ඕන කියලා. දැන් ඔය කිව්ව සංඛාර දුක්ඛතා කොච්චර තියෙනවද? ඒ කියන්නේ සුද්ධ සිංහලෙන් ඇහුවොත් ඔබ ජීවත් වෙන්න කොච්චර දුක් විඳිනවද? මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස පිනවමින් මේ ජීවිතේ පාත්තාගෙන යන්න ඔබ කොච්චර දුක් විඳිනවද? සංඛාර දුක්ඛතා. ඒ ජීවිතය ඇතුලේ නොඑක් කොච්චර විපත් වලට මුහුණ දෙනවද? ඒ කියන්නේ දැන් කවුරු හරි කෙනෙක් Tamanට දරුණු වචනකින් බැන්න කියමුකෝ. ඒකත් දුක්ඛ දුක්ඛතාවටයි ඇති. දුක්ඛ දුක්ඛතාවන්ටයි ඇති වෙන්නේ. ඒ වගේ දුක් කීයකට මුහුණ දෙනවද? බාණියෝ වගේ විතරක් නෙමෙයි. කොයිතරම් හිංසා පීඩා සහිත ජීවිතයක්ද මේ ගත කරන්නේ ලෝක සත්‍යය. කොයිතරම් දුක් විඳිනවද ජීවිතවල? දැන් එහෙම කිව්වම ඔබේ ජීවිතේ විතරක් නෙවෙයි මුළු විශ්වයේම තියෙන ජීවිත ගැන හිතන්න දක්ෂ වෙන්න ඕන. නිර්වල කොච්චර දුකද තියෙන්නේ? නිර්වල කොච්චර දුකද තියෙන්නේ? නිරගින්දර කොයිතරම් දරා ගන්න අමාරුද ඒ සත්‍යයන්ට? අපිට ඊට වඩා මේ අවුවේ සැර වෙන්න බෑ. ඊට වඩා භයානක ගින්දරක් මේ ලෝකේ තියෙනවා. කොයි විදියෙන් හරි මේ ධර්මයට කන් දෙන්න වීරිය උපදව ගන්න ඕන. එතකොට මෙන්න මේ විදියට සංඛාර දුක්ඛතා, දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා තමන්ගේ ජීවිතේ කොයි ආකාරයකටද හැඩ ගැහිලා තියෙන්නේ කියලා බලන්න ඕන. එතකොට ආයි ඔබට අමුතුවෙන් ආයි කාමයේ ආදීනු දකින්න දෙයක් නැහැ. ඔබ තුලින්ම ධර්මයේ දකින්න ඔබ. ඔබ තුලින්ම ධර්මයේ දකින්නවා ඔබ. ඒක තමයි ධර්මයේ සම්දිට්ඨිකෝ කියන ගුණය. ධර්මයේ සම්දිට්ඨික ගුණය කිව්වේ ඒකයි. තමන් තුලින්ම දකින්නවා ධර්මය. ආස්වාදී විපාක තමන්ටම දකින්න පුළුවන් තමන් තුලින්. අද කොච්චර දුක් විඳින සත්‍යයේ බවට පත් වෙලාද? කොච්චර දුක් විඳින සත්‍යයේ බවට පත් වෙලාද කියනවා නම් මම දන්නවා මම ඔබට කරුණාවෙන් කියන්නේ මිනිහා ගැහුවත් කමන්නේ යන්න එපා 7 වෙනකන් කියලා. කියන්න පුළුවන් අනේ හාමුදුරනේ මිනිසයා බීලා ඉන්නේ මම යනකොට මට අල්ලගෙන තඩි ගහන්න පුළුවන් සතුටු වෙන්න. ඔබ නරක වැඩක් කළා නෙවෙයි යන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා පිරිසිදු වෙලා ඒ පෞකාර මිනිසයා කරගන්න පාපයට ඔබ මොනව කරන්නද? ඒ නිසා මේ දුක අවසන් කරන්න තීරණය කරන්න. දුක පවත්වාගෙන යන්න මෝඩ වෙන්න එපා. මේ මෝඩකමට විපාකේ වසර කෝටි ගාණක් තිස්සේ ගෙවලයි නතර වෙන්නේ අවසානයේ. සුළුපට විපාකයක් නෙවෙයි ගත කරන්න වෙන්නේ. ගෙවන්න වෙන්නේ. දිව්‍ය ලෝකෙ හිටියත් මතක තියාගන්න එතන තියෙන්නේ පීඩාවක්මයි, පිළීමක්මයි, අසහනයක්මයි. දෝමනස දුක, දෝමනස උපායාස සියලු දුක් ටික අයිති එතනටත්. සියලු දුක් අයිති. කොච්චර දිව්‍ය කාමයේ තිබුණත් දෙවියන්ටත් දුක්, දෝමනස උපායාස හට ගන්නවාමයි. ශෝක පරිදේව දුක්, දෝමනස උපායාස හට ගන්නවාමයි දෙවියන්ටත්. මිනිසුන්ට වඩා දරුණුවට හට ගන්නවා. දැන් ඔබට තියෙන්නේ කපුටු ඉගිලෙන ගේ කබලක්. කපුටු ඉගිලෙන ගේ කබලක්. ඕක ඇතුලෙන් කපුටොත් යන මොකද වහල කැඩිලා. වහලත් හොඳටම දිරලා. ගේ ඇතුලෙම තියෙන්නේ අර ලබු කබලයි, බොංචි මුට්ටියයි, බොංචි ඇට මුට්ටියයි, ඇඳ කබලයි, වැහැරිච්ච අර කළු පැහැති සිරුරක් ඇති කළු විරූපී කාන්තාවයි ඔය ගේ ඇතුලෙම තියෙන්නේ. ඔයගේ අත අරගන්නත් බැහැනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වීරිය සුන් එච්ච මිනිහාට. ඉතින් ඒ වගේ ගේ කබලක් අත අරගන්න බැරුව අපි
මාණික්‍යයන්ගෙන් දියමන්ති වලින් හැදිච්ච දියමන්ති මාලිගාවක් අත්හරින්න කැමති වෙයිද? ඔය කනේ තියෙන කරාඹු කවුරු හරි දැන් ගලව ගත්තොත් එහෙම මහා දුකක් හටගනි. තමගේ වස්තුවක් පැහැරගත්තා කියලා. පුංචි දෙයක්. අර මුළු ਸਰවාංගේ පුරාම පළඳගෙන ඉන්න ආභරණ අත්හරින්න උණු දවසක අර ਸਰවාංගේ පුරාම පළඳගෙන ඉන්න නොඑක් ආකාරයේ වර්ණ විහිදෙන අලංකාර මුතු මාණික්‍යයන්ගෙන් සකස් වෙච්ච කර්මානුරූපව සකස් වෙච්ච ඒ අයගේ වර්ණයන්ට ගැළපෙන අන්දමින් සකස් වෙච්ච ඒ අප්‍රමාණ ආභරණ අතහරින්න සිද්ධ වුණොත් ඒ අලංකාර වස්ත්‍ර සලුපිලි අත්හරින්න වුණොත් අත්හරීද කැමැත්තේ? එදාටත් තියෙන ශෝකේ පරිදේවේ තමයි. අද ඔබට දැනෙනවා නේද? අද මේ ඔය හාමුදුරුවෝ කොච්චර කොහොම කිව්වත් ඉතින් හතට ඉස්සෙල්ලා ගෙදර යන්න ඕන දරුවන්ට කණ්ඩ දෙන්නත් ඕන. මහත්යත් බලන් ඉන්නවා කොච්චර කිව්වත් ඉතින් අපි ඒවත් බලන්න එපයි කියලා. ඒ විදිහටම තමයි එදාටත් දිව්‍ය ලෝකෙදි හිතෙන්නේ. කොච්චර ඉතින් ආර්යයන් වහන්සේලා ඇවිල්ලා බණ දේශනා කළත් අපි ඉතින් නන්දුන උද්‍යානයටත් යන්න එපා. ඒකේ අපේ ආලු මිත්‍රයෝ තියෙන යාළුවා අපි එනකම් බලන් ඉන්නවානේ. අපේ අද යොදාගත්ත සංഭാෂණයකුත් තියෙනවනේ ඒවත් කරන්න එපේ. දෙවියන්ට තියෙන්නේ ඒවා. ඔබට තියෙන්නේ වළං හට්ටි හොදන්න. දෙවියන්ට තියෙන්නේ මහා පාටි. ඒ නිසා කාමයේ පස්සේ යන කිසිම මිනිහෙක් සැනසෙන්නේ නැහැ කියලා අවසානයේ භාගතුන් වහන්සේ දේශනා කරා. ඒ ධර්මයේ මනාකොට දැම්තියාම අවබෝධ කරගන්න පුළුවන් නම් දුක අදින් ඉවර වෙනවා. ආයි කල්ගත කරන්න ඕනේ. නිවන අත ළඟයි. සතුට ඔබ ළඟමයි. ඔබ සොයන සතුට ඔබ ළඟමයි පවතින අවබෝධය තුල. එහෙනම් දැන් අපි තිස්සෝ දුක්ඛා ගැන විග්‍රහ කළා. එහෙනම් මේ දුක් අවසන් කරන්නට නම් ීමාසංකෝ භික්ඛවේ තිස්සන්නං දුක්ඛතානං අභිඤ්ඤාය පරිඤ්ඤාය පරික්ඛාය පහනාය අරියෝ අට්ටංගිකෝ මග්ගෝ භාවේ තබ්බා. එහෙනම් මේ දුක් අවසන් කරන්න නම් මේ දුක ගැන ගැඹුරෙන් දැනගන්න ඕන. අභිඤ්ඤාය පරිඤ්ඤාය ගැඹුරට දැනගන්න ඕන මේ දුක ගැන. මේ සසරේ ඇත්ත ගැන. මේ සසරේ යථාර්ථය ගැන ගැඹුරට දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ තවත් විදිහකට ගත්තොත් සසරේ යථාර්ථය කියන එක. ඒ සසරේ යථාර්ථය තවදුරටත් ගැඹුරට දැනගත්තොත් අන්න පුළුවන්කම ලැබෙනවා මේ තිස්සෝ දුක්ඛ අවසන් කරන්න. ඒ කියන්නේ මේ සියලු දුකෙන්, මේ සියලු සංකාර දුකෙන් නිදහස් වෙන්න. මේ සියලු දුක්ඛයන්ගෙන් නිදහස් වෙන්න. මේ සියලු විපරිණාම දුක්ඛයන්ගෙන් නිදහස් වෙන්න. සියලු දුකෙන් නිදහස් වෙන්න ඔබට අවස්ථාව ලැබෙනවා. සියලු දුකින්. එහෙනම් ඒ දුකෙන් නිදහස් වීම තමන් ප්‍රඥාවෙන් ගත යුතු තීරණයකට අනුව සිදුවන්නක්.